අයිබෝන් උසස් පෙළ සංයුක්ත ගණිත විෂයේ ප්‍රධානම පාඩමක් වන ත්‍රිකෝණමිතිය පාඩමට අදාළව ත්‍රිකෝණමිතිය ප්‍රස්තාර කොටස මම මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට ප්‍රධාන හේතුව වන්නේ ඇත්තටම බොහොමයක් සිසු දරුවෝ මගේ පන්ති වලට දැන් අලුතින් සහභාගී වෙන ළමයි අහන ප්‍රශ්නයක් තමයි මේ පාඩම සර් අපව කරගන්න පුළුවන්ද කියලා. එතකොට මේ පාඩම සම්පූර්ණයෙන්ම අපි අවසන් කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට ඒ දරුදරියන්ට අත්ලක් වෙන විදිහට තමයි මේ පාඩම ගැනම ඉතාමත් කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව මූලික ප්‍රස්තාර තුනක් ගැන කතා කරනවා. sin, cos සහ tan කියන ප්‍රස්තාර. මේ ප්‍රස්තාර අපේ මූලික ප්‍රස්තාර වෙන්නේ. අපි ඉතාමත් කෙටියෙන් මේ ප්‍රස්තාර මොනවාද කොහොමද දෙන්නේ කියන එක ගැන බලමු. අපි එමනම් sin x සහ cos x කියන ප්‍රස්තාර මූලික ප්‍රස්තාර පිළිබඳව බලමු. මේ පිළිබඳව ඔයගොල්ලන්ට විශේෂ හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැ. මේක මූලික ප්‍රස්තාර සහ ඔයගොල්ලෝ මේ වෙනකොට ඉගෙනගෙන තියෙන නිසා ඒ ගැන විශේෂ හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ප්‍රස්තාරේ අඳිටික විතරක් කතා කරනවා. හරි. right. එතකොට අපි දන්නවා මේ ප්‍රස්තාර වලදී මැද උපරිම මැද අවම කියන විදිහට ප්‍රස්තාරයක් sin සහ cos වල වෙනස් වෙන්නේ අණුවෙන් අණුව. නේද? අණුවෙන් අණුව තමයි ඒ ආකාරයේ විචලනයක් දක්වන්නේ. එතකොට අපිට පුළුවන් sin බිඳුව බිඳුවයි. අපි ලකුණු කරගන්නේ මේ තැන විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි දන්නවා sin ප්‍රස්තාරයේ හැඩය මේ ආකාරයට යන්නේ. එතකොට ඒක sin වල මොන ප්‍රස්තාරයක් වුණත් ඒ හැඩය ඒ ආකාරයෙන්ම තමයි. එතකොට එහෙනම් ඊළඟට අණුවේදී මෙයා යන්න ඕන උපරිම ලක්ෂයට. අණුවේදී උපරිම ලක්ෂයට එන්න ඕන 180 මැදට එන්න ඕන. මේ ආකාරයට ලක්ෂණ. ඒ වගේම ඍණ පැත්තටදී තමයි මේ හැඩේ පවතින ඍණ අණුවේදී ඍණ එකටත් බිඳුවටත් ධන එක බිඳුව ආකාරයකට වෙනස් වෙනවා. ඒතකොට sin ප්‍රස්තාරය අපි ගන්නවා පවතින්නේ ධන එකත් ඍණ එකත් අතර. මේ ප්‍රස්තාරයේ හැඩය ගත්තා පස්සේ සමහර ළමයි ප්‍රස්තාරයේ ඇඳලා තියෙනවා මේ විදිහට අඳින වෙලාවක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට හුල තියලා ඉතරයක් ගහලා මේක විතර පොඩ්ඩක් මෙහෙම රවුන්ඩ් කරනවා. එතකොට ඕනම ප්‍රස්තාරයකට ලකුණු දෙකී එහි හැඩයට ලකුණු දෙන්න අවස්ථාවක් දෙනවා. ලකුණු පහක් විතර හැඩයට. එතකොට අන්නේ හැඩයට දෙන ලකුණු පහ ඉවත් වෙනවා. ඒ වගේ ප්‍රස්තාරයක් ඇඳලා දෙනවා තියෙනවා. එහෙමනම් sin ප්‍රස්තාරය අපි දන්නවා. sin ප්‍රස්තාරය ඉන්නේ මේ විදිහට. මේක අර්ධ වෘත්තාකාරත් නෙවෙයි වක්‍රාකාර හැඩයක් ගන්න. සුමුට ප්‍රස්තාරයක් වෙන්න ඕන. sin x. ඒ වගේම cos x ප්‍රස්තාරයේදී cos x ප්‍රස්තාරෙත් අපිට වැදගත් වෙන්නේ එක ලක්ෂයයි. cos බිඳුව. cos බිඳුව අපිට මතකයි 1යි. එහෙනම් cos බිඳුව 1යි. ධන 1. ඍණ එකත් අතර ප්‍රස්තාරය පවතින්නේ. එහෙනම් මෙතන ඉඳලා අපි මේ ප්‍රස්තාරයේ හැඩේ පවතින විදිහට ලක්ෂ ටික ලකුණු කරගෙන යනවා. එහෙනම් මෙතන ඉන්න ඕන මැදට අණුවේදී අපි දන්නවා ගේ බිඳුවයි 180 දී ඍණ එකට එනවා. 270 3.5 දී 2 නැවත බිඳුවට එනවා. ආය 360 දී එකට එනවා. ඒ විදිහටම ඍණ පැත්තත් අපිට ලකුණු කරගෙන යන්න පුළුවන්. එතකොට sin x සහ cos x ප්‍රස්තාර දෙක මූලික ප්‍රස්තාර දෙකක්. ඒ ප්‍රස්තාර දෙක ගැන අපිට අපි විභාගයකදී අඳින්න අවශ්‍ය වුණොත් කිසිම අවස්ථාවකදී කිසිම තර්ක කිරීමක් අපි කරන්නේ නැහැ. ඒ ප්‍රස්තාර දෙක මූලිකව දන්න ප්‍රස්තාර දෙකක් විදිහට අපි ඒකවරම අඳිනවා. එතකොට අපිට ඒකෙදි වැදගත් වෙන්නේ මම නැවතත් කියන්නේ වැදගත් වෙන්නේ මේ මූල ලක්ෂ්‍ය පටන් ගන්න ලක්ෂ්‍ය. sin නම් sin බිඳුවයි. එතන ඉඳලා අපි හැඩේ පවතින විදිහට ඇඳගෙන යනවා. ඒ වගේම cos x ප්‍රස්තාරය ගත්තොත් cos බිඳුව 1යි. අපි හැඩේ එන විදිහට තුරු ලක්ෂ්‍ය ටික ලකුණු කරගෙන යනවා. අපිට ඒකට මේ sin x සහ cos x කියන ප්‍රස්තාර වල මූලික වැදගත් වෙන්නේ මේක පවතින්නේ මේ ප්‍රස්තාර දෙකම පවතින්නේ ධන එකත් ඍණ එකත් අතර. මේක අපේ මූලික ප්‍රස්තාර දෙකක්. ඒකට අපි මේකෙදි විභාගයකට හෝ
මොනෑම අවස්ථාවකදී මේ ප්‍රස්ථාරය අඳිනකොට මේක කිසිම තර්ක කිරීමක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මූලිකව දන්න ප්‍රස්ථාර විදිහට තමයි මේවා සලකන්නේ. ඒත් එක්කම මේ ප්‍රස්ථාර ඇත්තම මම මේ ධන 2.5 සහ ඍණ 2.5 අතර ඇඳලා මේක අපිට එහෙම සීමාවක් පවතින්නේ නැහැ. මේක දිගටම අණුවෙන් අණුව මැද උපරිම මැද අවම විදිහට වෙනස් වෙමින් දිගටම යනවා. ඍණ අනන්තයේ සිට ධන අනන්තය දක්වා. අපි සීමාවක් තමයි මේ අරගෙන තියෙන්නේ. sin cos ප්‍රස්ථාර අපි තවදුරටත් ප්‍රධාන ආකාර හතරක් යටතේ කතා කරනවා. right අපි එහෙනම් මේ ආකාර හතර වෙන වෙනම සාකච්ඡා කරලා ඊට පස්සේ බලමු අපි විභාග වෙන ගණන් වල ස්වරූපي කොහොමද. හරි. මෙහිදී මම පළවෙනි ආකාරය විදිහට අපි සලකමු y සමානයි sin x ධන k. එහෙම නැත්නම් cos x ධන k කියන ආකාරය. මේක ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. මේ උදාහරණයකදී මම පළවෙනි උදාහරණය ගන්නම් මම. උදාහරණය y සමානයි sin x ධන 2. මෙහිදී අපි මේ ප්‍රස්ථාරයේ පවතින පරාසය තර්ක කර යුතුයි. එතකොට අපි දන්නවා sin x කියන ප්‍රස්ථාරය පවතින එක අපේ මූලික ප්‍රස්ථාරයක් වෙනවා ඍණ 1ක් ධන 1ක් අතර. එතකොට මේ sin x ට දෙකක් එකතු වෙලා තමයි මේ y කියන ප්‍රස්ථාරය අපිට දීලා තියෙන ප්‍රස්ථාරය හැදෙලා තියෙන්නේ. එහෙමනම් මට මේක දෙකක් එකතු කරන්න අසමානතාවයක් තියෙනවා. අසමානතාවයේ නියතයක් එකතු කරා හෝ අඩු කරා කියන එකේ අසමානතාවයක් වෙනස් වෙන්නේ නැහැ. අසමානතාවයක් වෙනස් වෙන්නේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් හෝ බෙදුවොත්. එහෙමනම් අපිට මේ දෙකක් එකතු කරා කියන එකෙන් අසමානතාවයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. මම එහෙමනම් ඍණ දෙකක් ධන දෙකක් එකතු කරගෙන යනවා. ඍණ 1 ධන 2. විශාලව සමානයි sin x ධන 2. එකකට එකතු වෙනවා දෙකක්. එහෙමනම් අපි මේ අරන් තියෙන්නේ අපේ ප්‍රස්ථාරය y. y කියන කෙනා අපිට එහෙමනම් එනවා ධන 1ත් ධන 3ත් අතර පරාසය තුල තමයි පවතින්නේ. එහෙමනම් අපිට ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් ධන 1ත් ධන 3ත් කියන පරාසය තුල තමයි අපේ ප්‍රස්ථාරය පවතින්නේ. හරි. අපි එහෙනම් ප්‍රස්ථාරය අඳිමු. එතකොට අපි කතා කරා මේ ප්‍රස්ථාරය පවතින්නේ ධන 1ත් ධන 3ත් අතර. එහෙනම් අපි ධන 1 සහ ධන 3 අතර සීමාව අපි වෙන් කරගත්තා. එතකොට අපි මුලදී sin x ප්‍රස්ථාරය අඳිනකොට ධන 1ත් ඍණ 1ත් අතර තිබුණේ. එතකොට ඒකේ මැද ලක්ෂයත් අපිට ඕන නම් මොකද sin කියන කෙනා විචලනය වෙන්නේ මැද උපරිම මැද අවම. එතකොට මැද ලක්ෂය අපි ලකුණු කරා. එතකොට මැද අක්ෂය විදිහට අපිට තිබුණේ x අක්ෂය නිසා අපි ඒක වෙනම ලකුණු කිරීමට අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ වගේ දැන් මේ ප්‍රස්ථාරයේදී 1ක් 3ක් අතර පවතින්නේ. එතකොට මේකේ මැදත් එක්ක මැද අක්ෂය අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මැද අක්ෂය ලකුණු කරගන්නවා. මැදින් තියෙන්නේ වුණා අපිට 1 3 2. හරි. එහෙනම් බලමු sin x ප්‍රස්ථාරයේදී අපි සලකන්නේ මේ දේ විතරයි. sin කියන එක sin බිඳුව පටන් ගත්තේ බිඳුවයි. ඒ කියන්නේ sin x ප්‍රස්ථාරයේදී ධන 1ත් ඍණ 1ත් අතර. එතකොට sin බිඳුව බිඳුවනේ. බිඳුව කියන්නේ එතකොට එයාගේ මැද අගය නේද? ධන 1යි ඍණ 1යි අතර ප්‍රස්ථාරය තියෙන්නේ. එතකොට බිඳුව කියන්නේ මේකේ මැද. එතකොට sin වල ඕනම ප්‍රස්ථාරයක් පටන් ගන්න මැදි. ඒක තමයි අපි මෙහිදී මුලින්ම සලකන්නේ. එතකොට sin ප්‍රස්ථාරයේ sin නිසා අපි sin බිඳුව මැදි ලකුණු කරනවා. එතකොට sin 90 දී මේක අපිට එනවා උපරිමයට. අපි මේ හැඩේ එන විදිහට අපි ලකුණු කරගෙන යනවා. sin 180 දී නැවත මැදට එනවා. එතකොට මේකේ මැද කියන්නේ 2. 270 දී අවම වෙනවා. මට තියෙන ඉඩ අනුව මම 360 දක්වා ගත්තේ නෑ. එතකොට sin ඍණ 90 දී හැඩේ එන විදිහට ධන 1ට එනවා. ආය 180 දී 2ට මැදට එනවා. උපරිමයට එනවා. එහෙමනම් අපිට ප්‍රස්ථාරය ලකුණු ගන්න පුළුවන්. එහෙනම් y සමානයි sin x ධන 2 කියන ප්‍රස්ථාරය මේ විදිහට ලකුණු ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතෙන්දී අපිට cos ප්‍රස්ථාරයක් වුණත් එහෙම
ඒ කියන්නේ y සමානයි cos x ධන 2 ආකාරයේ ප්‍රස්තාරයක් අපිට ආවනම් අපි දන්නවා එතකොට cos කියන කෙනක් තියෙන්නේ ධන 1යි ඍණ 1යි අතර. එහෙනම් අපිට cos අගේ තර්ක කරන්න cos තියෙන්නේ ඍණ 1ත් ධන 1ත් අතර. එතකොට මේක දෙකක් එකතු වෙලා තමයි මේ y කියන අපිට අවශ්‍ය ප්‍රස්තාරය හැදලා තියෙන්නේ. එහෙනම් අපිට මේක දෙකක් එකතු කරන්න පුළුවන්. ඍණ 1 ධන 2 අපිට එහෙනම් y කියන අගයනවා ධන 1ත් ධන 3ත් අතර. එතකොට මේක sin ගෙද cos ගෙද කියන එකේ අපිට වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේක sin සහ cos කියන දෙකම පවතින ධන 1යි ඍණ 1යි අතර. එතකොට sin සහ cos වල දෙකේම එකම ආකාරයේ ප්‍රස්තාරයක් නම් sin x ධන 2 එහෙම නැත්නම් cos x ධන 2. මේ විදිහට එකම ආකාර නම් ඒ දෙන්න පවතින පරාසය y අක්ෂයේ පවතින පරාසය එකම අගයේ. එතකොට cos x ප්‍රස්ථාරයේදී වෙන වෙනස මම මෙතෙන්දි මේකත් කතා කරන්නම්. cos x ප්‍රස්ථාරයේදී වෙන වෙනස තමයි sin බිඳුව අපි කිව්ව පටන් ගන්න බිඳුවේ sin බිඳුව. ඒ කියන්නේ sin x ප්‍රස්ථාරයේ ධන 1ත් ඍණ 1ත් අතර තමයි තියෙන්නේ. ඒකෙන් මැදින් පටන් ගන්න. එතකොට cos x ප්‍රස්ථාරය ගත්තොත් ඒත් තියෙන්නේ ධන 1යි ඍණ 1යි අතර. එතකොට cos බිඳුව අපි ගත්තොත් එහෙම ඉන්නේ cos බිඳුව යගේ අපිට එනවා ධන 1. ඒ කියන්නේ cos x ප්‍රස්ථාරය පටන් ගන්න උපරිමයෙන්. එහෙමනම් අපි cos ගේ ප්‍රස්ථාරයක් නම් අපි එයාගේ බිඳුවගේ අපි ලකුණු කරන්නේ උපරිමයෙන්. එහෙනම් අපිට පුළුවන් cos බිඳුවගේ මෙතන ධන 3ෙන් තමයි පටන් ගන්න. එතකොට ඒකට අදාළව අපි cos x ප්‍රස්ථාරය අපිට ඇඳගෙන යන්න පුළුවන්. එහෙනම් cos x උපරිමයේ තියෙන්නේ. එහෙනම් cos ගේ හැඩේන ආකාරයට අපි ඒක ලකුණු කරගෙන යනවා තුර්ලක්ෂය. එහෙනම් cos x මැදට එනවා අවමිට. ආය මැදට. මේ පැත්ත ගත්තා අපි හැඩේන ආකාරයට ලකුණු කරගෙන යනවා. එහෙනම් මේ කල්පාටින් යද්දි මම cos x ප්‍රස්ථාරය මම නැවත ඒකට අදාළ වෙනම ප්‍රස්ථාරයක් සලකන්න උත්සාහ කරේ නෑ. ඔයගොල්ලෝ මේක ගැන අවබෝධයක් ලබා දීම විතරයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් sin x ප්‍රස්ථාරයක් අපි අඳිනකොට sin පටන් ගන්න මැදින් sin බිඳුව cos පටන් ගන්න උපරිමයෙන්. ඒක තමයි අපි සලකන්නේ. ඒ පළවෙනි ලක්ෂ්‍ය අපි ලකුණු කරලා පස්සේ ඊතුරු ලක්ෂ්‍ය අපි මේ හැඩේන ආකාරයට ලකුණු කරගෙන යනවා. ඒ වගේම මෙතන තවත් දෙයක් අපිට බලන්න පුළුවන්. අපි දන්නවා ත්‍රිකෝණමිතියේදී sin අපි දන්නවා y අක්ෂයෙන් කතා කරොත් එහෙම sin 90 ධන θ cos θ වෙනවා නේද? ඒ වගේම cos 90 ධන θ ඍණ sin θ නැත්නම් 90 ඍණ θ ගත්තොත් ඒ වගේම y අක්ෂයෙන් කතා කරනකොට මේ 90 ධන හෝ 90 ඍණ කියනකොට sin cos මාරු වෙනවා. මේ ඒකට හේතුව පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. මේ ප්‍රස්ථාර දෙක එකම ආකාරයට ගන්න පුළුවන්. මේ 90ක් ඉදිරියට හෝ පස්සට ගෙනියන්නේ. අනේ වෙනස තමයි මේ ප්‍රස්ථාරයෙන් අපිට බලා ගන්න පුළුවන්. අපි අපේ දෙවන ආකාරය ගමු. දෙවන ආකාරයේ විදිහට අපි සලකා බලන්නේ නියතයක් වාරයක් sin x නැත්නම් නියතයක් වාරයක් cos x කියන ආකාරය. මේක මම උදාහරණයක් විදිහට ගන්නවා. y සමානයි 3යි sin x කියන ප්‍රස්ථාරය ගමු. 3යි sin x. එතකොට මේකත් ඉස්සල්ලා වගේමයි අපි බලන්න ඕන මෙයා පවතින පරාසය කියලා බලන්න ඕන. එතකොට sin x කියන එකෙන් sin x පවතින්නේ ඍණ 1ත් ධන 1ත් කියන පරාසය තුල. එහෙමනම් මේක 3යි sin x කරන්න මේක 3ෙන් වැඩි වෙලා තියෙනවා නේ. ඒතකොට ධන 3ෙන් වැඩි කරා කියලා අපේ අසමානතාවයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේක ඔක්කොම 3ෙන් වැඩි කරගෙන යනවා. ඒතකොට ඍණ 3යි ඊට වඩා විශාලව සමානයි 3යි sin x. ඒක කුඩයි හෝ සමාන වෙනවා ධන 3. එහෙමනම් අපි මේ හදාගත්තේ y කියන අගේ අපිට එනවා ඍණ 3ත් ධන 3ත් අතර පවතී. එහෙමනම් අපිට පුළුවන් ප්‍රස්ථාරය ඇඳගන්න ඍණ 3ත් ධන 3ත් ධන 3ත් ඍණ 3ත් අතර පරාසය තුන තමයි ප්‍රස්ථාරය පවතී. හරි. එහෙමනම් අපි ප්‍රස්ථාරය ලකුණු කරගත්තා ඍණ 3ත් ධන 3ත් අතර පරාසය. මම මේ යටින් තියෙන ඍණ 3 ධන 3 අතර පරාසය තුන තමයි මේ ප්‍රස්ථාරය පවතින්නේ. දැන් මේකත් ඉස්සෙල්ලා වගේම තමයි. එතකොට මෙයාගේ ඍණ 3ත් ධන 3ත් අතර පවතින්නේ. එහෙනම් මේකේ මැදින් යන අක්ෂය තමයි බිඳුව.
මේක බිඳුව කියන අක්ෂය දෙපස තමයි සමමිතික විචලනය වෙන්නේ. right. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් sin ගේ ප්‍රස්ථාරය. අපිට වැදගත් වෙන්නේ ප්‍රස්ථාරය කාගේ ප්‍රස්ථාරයද කියන එක. ප්‍රස්ථාරය ඇති sin. sin නම් sin පටන් ගන්න sin බිඳුව මැදි. එහෙනම් sin බිඳුව අපිට ලකුණු කරන්න පුළුවන් මැද. එහෙනම් මේ තිතට සාපේක්ෂව sin ප්‍රස්ථාරයේ හැඩේන ආකාරයට ඉතුරු ලක්ෂණික ලකුණු කරගෙන යන්න පුළුවන්. එහෙනම් ඉහළට ගිහිල්ලා ආය මැදට අවමේ මැදට එනවා. right. අපි ආකාරයට ගමු. එහෙනම් sin 90. එහෙමනම් අපිට මේ sin 3යි sin x කියන ප්‍රස්ථාරය අපිට මේ විදිහට අඳින්න පුළුවන්. මේ ප්‍රස්ථාරයේදී අපිට දකින්න පුළුවන් ප්‍රධාන වෙනස තමයි මේ ප්‍රස්ථාරයේදී මේ ඉදිරියෙන් වැඩි වුණ අගේ 3ෙන් වැඩි වෙලා තියෙනවා. ඒතකොට sin x ප්‍රස්ථාරය තිබුණේ ධන එකත් ඍණ එකත් අතර. ඒක 3 ගුණයක් දෙපැත්තට ඇදිලා. ඉතින් 3 ගුණයක් දෙපැත්තට y අක්ෂය දිගේ දෙපැත්තට ඇදෙනවා. තිබුණු ප්‍රස්ථාරය. ඉස්සලා අපි කතා කරපුවේදී sin ට හෝ cos ට කීයක් හරි එකතු වුණොත් ඒ යගේ ඉහළට යනවා. අඩු වුණොත් ඒ යගේ පහළට යනවා. ඒතකොට sin හෝ cos ඉදිරියෙන් නියතයකින් වැඩි වුණොත් ඒ ප්‍රමාණයම ඒ අක්ෂයේදී ඇදෙනවා. අපි මෙතෙන්දී cos කියලා හිතුවොත් එහෙම 3යි cos x කියන ප්‍රස්ථාරය ගත්තොත් එහෙම අපිට මේ විදිහට කතා කරන්න පුළුවන්. y සමානයි 3යි cos x කියන ප්‍රස්ථාරය ගත්තොත් එහෙම 3යි cos x ගත්තා ඒකෙත් අපි දන්නවා අපි තර්ක කරගෙන ගියාම අපිට එන්නේ මේ පරාසයම තමයි. අපි තර්ක කිරීම අනිවාර්යයෙන්ම ලියලා පෙන්නන්නම අවශ්‍යයි. එතකොට මේක පටන් ගන්න එහෙම වුණත් එහෙම 3යි cos x පටන් ගන්න උඩ 3ක් කියන අගය තමයි පටන් ගන්න. ඒ ලක්ෂයට සාපේක්ෂව ඉතුරු ලක්ෂ ටික ලකුණු කරගෙන යන එක තමයි අපි කරන්නේ. හරි. අපි අපේ ඊළඟ තුන්වන රටාව බලමු. අපි පළවෙනි සහ දෙවෙනි රටාව දෙකේදීම අපි කතා කරේ ඇත්තටම sin x හෝ cos x කියන අගයට පිටින් අගයක් එකතු වීම හෝ ඒ sin x හෝ cos x කියන අගේ යම් අගයකින් ගුණ වීම. එතකොට ඒ විචලන දෙකම වෙන්නේ y අක්ෂය දිගේ. එතකොට අපි ඊළඟ අවස්ථාවේදී බලමු x ට මෙහාගේ කෝණයට අගයක් එකතු වුණොත් මොකද වෙන්නේ කියලා. එතකොට මේ එකතු වෙලා තියෙන්නේ කෝණයට. sin x ධන alpha හෝ cos x ධන alpha කියන ආකාරය. මේක මම උදාහරණයක් විදිහට ගමු. පළවෙනි උදාහරණය මෙතෙන්ට y සමානයි sin x ධන 5 බෙදීම 6 කියන ප්‍රස්ථාරය තමයි සලකන්නේ. right. එතකොට අපි ඉස්සෙල්ලා sin x ප්‍රස්ථාරය ඇඳලා sin x ප්‍රස්ථාරයේදී sin කියන ප්‍රස්ථාරයේ බිඳුව පෙන්වන්නේ. අපි දන්නා sin x කියන ප්‍රස්ථාරයේ තියෙන ධන එකත් ඍණ එකත් අතර. එතකොට sin බිඳුව යගේ බිඳුව. ඒ වගේම sin අණුව එකක් වෙනවා. sin අණුව. එතකොට මේ sin කියන කෙනා මේ මුළු sin කියන කෙනා මේක උපරිම මැද අවමාගයක් පෙන්වන්න මෙයා අඳුරගන්නේ මේ මුළු පදයටම දක්වන අගේ. මෙතන එක පදයක් වෙනස් වීම මෙයාට එක පදයක් වෙනස් වීම නෙවෙයි මේකේ සම්පූර්ණ පදේම වෙනස් වීමෙන් තමයි මෙයා කීයද කියන එක අඳුරගන්නේ. එතකොට අපි දන්නවා අපිට දැන් මෙතන sin බිඳුව එන්න නම් මේ මුළු පදයටම බිඳුව එන්න ඕනේ. මුළු පදේම විදිහට හඳුන්වන්නේ මේ x ධන 5 බෙදීම 6. x ධන 5 බෙදීම 6 බිඳුව වෙන්න නම් අපිට x දාන්න වෙන්නේ ඍණ 5 බෙදීම 6. එහෙමනම් sin බිඳුවේ ඉස්සලා sin බිඳුවේ අගේ දැන් පෙන්වන්නේ x සමානයි ඍණ 5 බෙදීම 6. ඉස්සලා අපි sin x ප්‍රස්ථාරයේ ගියේ මේ විදිහට මෙහෙම ගියේ. එතකොට දැන් මේ sin x ප්‍රස්ථාරයේ y සමානයි sin x කියන ප්‍රස්ථාරයේ බිඳුව කියන අගය දැන් පෙන්වන්නේ මෙයා x ට ඍණ 5 බෙදීම 6 දැන්. ඍණ 5 බෙදීම 6 ධන 5 බෙදීම 6 බිඳුව වෙනවා. එතකොට sin අඳුර ගන්නවා බිඳුව තියෙන්නේ. එහෙනම් බිඳුව. එතකොට ඉස්සලා බිඳුව පෙන්වන්නේ දැන් ඍණ 5 බෙදීම 6 දී.
මෙතන තමයි දැන් බිඳුව වෙන්නේ. ඒ වගේම 90 අපිට බලා ගන්න ඕන නම් 90 හොයා ගන්න ඕන නම් මට මෙතෙන් දාන්න වෙන්නේ කීයද? 60ක්. නේද? නැත්තම් මට කියන්න පුළුවන් 5 ඍණ 5 බෙදීම 6ක් තමයි මට දාන්න වෙන්නේ. එතකොට මෙතන තියෙන ධන 5 බෙදීම 6ත් එක්ක මේක සුළු වුණාම 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 6ක් දාන්න වෙන්නේ 90 කියලා. එතකොට මේ දෙක සුළු වුණාම අපිට 90 වෙනවා. 180 ගන්න ඕන නම් මට දාන්න වෙන්නේ 5 ඍණ 5 බෙදීම 6ක්. එතකොට මේ ඇතුලේ තියෙන ධන 5 බෙදීම 6ත් එක්ක මේක සුළු වුණාම අපිට කෙලින්ම 5 කියන අගේ එනවා. ඍණ 90 ගන්න ඕන නම් මට දාන්න වෙන්නේ ඍණ 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 6ක්. එතකොට මේක ඇතුලේ තියෙන 5 බෙදීම 6ත් එක්ක මේක සුළු වෙලා ගියාම අපිට මේකට වෙන්නවා ඍණ 5 බෙදීම 2. එතකොට මේ හැම ලක්ෂයක්ම අපිට තේරෙනවා 30කින් පස්සට කියලා. එතකොට 90ගේ ගන්න නම් මේකට අපිට දාන්න ඕනේ 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 6. එතකොට තමයි මේක පෙන්වන්නේ 5 බෙදීම 2යි කියලා. sin අඳුරගන්නේ sin 90යි කියලා. එතකොට sin 90 දිහාගේ අපේ උපරිමයිනේ 1යිනේ. එතකොට අපි මේක 1යි කියලා පෙන්වන්නේ 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 6. තමයි මෙයා 1යි කියලා දෙන්නේ. එහෙනම් මෙතෙන්දී තමයි මේක ඉකර යන්නේ. මේ විදිහට ප්‍රස්තාරය යනවා. එතකොට මේ ප්‍රස්තාරය ඇත්තටම 30කින් පිටිපස්සට ගිහලා තමයි ප්‍රස්තාරය හැදෙන්නේ. එතකොට මේ ලක්ෂය මේ අගේ අපි තර්ක කිරීමේදී අපි මේ වගේ හැම අගයකටම අදාළව හොයාගෙන යන්නේ නැහැ. අපිට මේකේ මූලිකවම තර්ක කරන්න දෙයක් තියෙනවා. මූලිකම තර්කය තමයි මේ y මොන පරාසය තුලද පවතින්නේ කියන එක. එතකොට sin වල ඇතුලේ තියෙන අගේ කිසිදු වෙනසක් වුණත් මේක y ගේ පවතින පරාසයට බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් sin කියන ඕනම කෙනෙක් sin කියන ඕනම අගයක් ඍණ එකත් ධන එකත් අතර තමයි පවතින්නේ. එහෙනම් y කියන කෙනා තමයි මේ අපිට ආවේ y පවතින්නේ ඍණ එකත් ධන එකත් අතර. එහෙනම් අපිට ප්‍රස්තාරය ඇඳ ගන්න පුළුවන් ඍණ එක සහ ධන එක අතර පවතින. හරි. එහෙනම් අපි sin x ප්‍රස්තාරයේ ඍණ එකත් ධන එකත් අතර පවතින්නේ අපි මේක ලකුණු කරගත්තා. ඍණ එකත් ධන එකත් අතර. ඒක අපි මේ තර්ක කිරීමෙන් තමයි අඳුරගන්නේ. හරි. එතකොට මේකේ කෝණයේ යම් වෙනසක් වෙලා තියෙනවා. අපි ඒක හොයාගන්නේ අපි කතා කරා මේ 5x ධන 5 බෙදීම 6ක් එකතු වීම නිසා මේ ප්‍රස්තාරය සම්පූර්ණයෙන්ම 5 බෙදීම 6ක් ආපස්සට තල්ලු වෙලා කියලා තියෙනවා. මුළු ප්‍රස්තාරයම පස්සට ගිහින්. එහෙනම් අපි ඒක හොයාගන්නේ x ධන 5 බෙදීම 6 කියනගේ සමානයි බිඳුව කරලා බලනවා. ඉස්සල්ලා sin ගේ බිඳුවේ යගේ. ඒතකොට මේ මුළු ප්‍රකාශනයේ බිඳුවනේ. ඉස්සල්ලා sin ගේ බිඳුවේ යගේ දක්වපු තැන දැන් කොතනින්ද මේක දක්වන්නේ කියන්නේ. ඒතකොට අපිට එනවා x සමානයි ඍණ 5 බෙදීම 6. එහෙමනම් ඉස්සල්ලා sin බිඳුවේ යගේ දැන් අලුත් ප්‍රස්තාරයේදී පෙන්වන්නේ ඍණ 5 බෙදීම 6. එතකොට අපි දන්නවා sin බිඳුවේ යගේ බිඳුවයි. දැන් ඒ බිඳුව පෙන්වන්නේ ඍණ 5 බෙදීම 6දී. එතකොට මේ පරාසය 90යි. ඒතකොට ඍණ 5 බෙදීම 6ක් කියන්නේ 3න් එකක්. ඒතකොට මෙන්න මෙතන තමයි ඍණ 5 බෙදීම 6. මෙතන තමයි මෙයාගේ බිඳුව පෙන්වන්නේ දැන්. ඍණ 5 බෙදීම 6. ඒ කියන්නේ මුළු ප්‍රස්තාරයේම 30ක් ආපස්සට ගිහිල්ලා. එහෙමනම් හැම අගයක්ම 5 බෙදීම 6ක් පස්සට අරගෙන අපි නැවතත් මේක ලකුණු කරගෙන යනවා. එතකොට අපි සාමාන්‍යයෙන් 90න් 90 ලකුණු කරගෙන යන්නේ. මොකද මේක 90න් 90 විචලනය දක්වන නිසා. එතකොට අපිට මේක හොයාගන්න පුළුවන් වුණා 30ක් පස්සට කියලා. එහෙනම් හැම ලක්ෂයෙම අපි 30ක් ආපස්සට අරගෙන ලකුණු කරගෙන යනවා. එතකොට මෙතන අපහැදිලි වෙන නිසා මම පොඩි කඩේකට දාලා මෙතනින් ගන්නවා. ඍණ 90 ඍණ 5 බෙදීම 6 ඊළඟ ලක්ෂණය. ඊළඟ අගය මේකත් ආපහු ආපස්සට යනවා. ඍණ 90 ඍණ 180 ඍණ 5 බෙදීම 6. මේ අගයත් ආපස්සට යනවා. ඍණ 3යි 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 6. මෙතනත් එහෙමයි 90 ඍණ 5 බෙදීම 6. අපි දන්නවා ඒක නම් 90 ඍණ 5 බෙදීම 6 කියන්නේ 5 බෙදීම 3යි කියන අගය 60ක් කියන එක. ඒක අපිට කෙලින්ම ලකුණු කරගන්න පුළුවන්. 180 ඍණ 5 බෙදීම 6. 270 ඍණ 5 බෙදීම 6. 3යි 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 6. හරි. අපි ලක්ෂ ටික ලකුණු කරගත්තා. ඒත් එක්කම මම මේ කියන පළවෙනි ලක්ෂය. ඒ කියන්නේ sin බිඳුවගේ පෙන්වුවේ ඍණ 5 බෙදීම 6 කියන එක. ඒක මම තිතක් තියලා ලකුණු කරගෙන ඉවරයි. දැන් අපි මේ තිතට සාපේක්ෂව උපරිම මැද අවම වෙන විදිහට ලකුණු කරගෙන යනවා. ඒ ලක්ෂ ලකුණු කරගන්නේ 90 180ත් එක්ක නෙවෙයි. දැන් මේ අපේ අලුත් කණ්ඩායමකට එක්ක. එතකොට
අපිට උපරිම ගේනවා හැඩේ වෙන විදිහට ගත්තොත් මේක උපරිම වෙන්න ඕනේ. මෙතන ඊළඟට මැදට එන්න ඕනේ. මේක අවම වෙන්න ඕනේ. ඒ වගේම මෙතන අවමෙට එන්න ඕනේ. මැද මේක උපරිමට එන්න ඕනේ. එහෙමනම් අපි ප්‍රස්ථාර වෙනවා මේ ආකාරයේ ප්‍රස්ථාරය. මේ තමයි අපි ගත්තේ y සමානයි sin x ධන 5 බෙදීම 6. එතකොට බලන්න මේ ප්‍රස්ථාරයේදී sin x ධන 5 බෙදීම 6. ඒ කියන්නේ sin x ධන මෙතන ධන වුණා නම් මුළු ප්‍රස්ථාරයේම මේ ෆ්‍රේම් එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ ප්‍රස්ථාරය 30ක් පස්සට ගියා. හැම ලක්ෂෙම 30ක් පස්සට ගියා. නේද? එතකොට මේකෙන් අඩු වෙලා තිබුණා නම් sin x ඍණ 5 බෙදීම 6 තිබුණා නම් මේක 30ක් ඉදිරියට යනවා. ඒක තමයි වෙනස. එතකොට අපි ඒක මෙන්න මේ ආකාරයෙන් තර්ක කරලා ගන්නවා. ඒ වගේ මේ තර්ක කිරීමත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. හරි. එතකොට මේ ප්‍රස්තාවයෙන් අපි හිතුවොත් එහෙනම් අපිට cos x විදිහට තිබුණා කියලා. අපිට තිබුණොත් එහෙනම් y සමානයි cos x ධන 5 බෙදීම 6 තිබුණා නම් අපි දන්නවා අපිට ඒකෙදිත් වෙන්නේ මේ පරාසයම තමයි. මේ විදිහටම තර්ක කරලා ගන්නවා. ඒ වගේම අපිට එතෙන්දිත් පුළුවන් මේ ආකාරයටම තර්ක කරලා cos බිඳුව මේ සම්පූර්ණ ප්‍රකාශනයේ බිඳුව වෙන්නේ cos බිඳුවගේ දැන් තියෙන්නේ කොතනද කියලා බලන්න. ඒතකොට එතෙන්දිත් අපිට එන්නේ ඍණ 5 බෙදීම 6. එතකොට cos බිඳුවගේ දැන් පවතින ඍණ 5 බෙදීම 6. එහෙමනම් අපි දන්නවා cos බිඳුවගේ උපරිමයි නේද? ඒ ධන එකේ තියෙන්නේ. එහෙමනම් අපිට ඍණ 5 බෙදීම 6 දී පටන් ගන්න වෙන්නේ ධන එක කියන ලක්ෂය. එතකොට ඊළඟට මෙතෙන් එනවා. ඊළඟ ලක්ෂය මෙතෙන් එනවා. එතකොට මේ ප්‍රස්ථාරය මෙන්න මේ හැඩයෙන් යන්නේ ප්‍රස්ථාරයක් වෙනවා. ඒක මම මෙතන අඳින්නේ නැහැ. අපි වෙන ප්‍රස්ථාරයක් ඒකට අපි ඇඳලා බලමු. හරි. ඒ රටාවට මම කොස්සලත් තව පොඩි ප්‍රස්ථාරයක් කතා කරන්න. අපි උදාහරණයක් විදිහට ගමු මේ ප්‍රස්ථාරය. y සමානයි 2 cos x ඍණ 5 බෙදීම 4. y සමානයි 2 cos x ඍණ 5 බෙදීම 4 ඍණ 3 කියන ප්‍රස්ථාරය. හරි. එතකොට මේකෙදි අර y අක්ෂයේ විචලනය දක්වන ලක්ෂ දෙකක් තියෙනවා. ඒ වගේම x ගේ කෝණයෙන් වගේක් අඩු වෙලා තියෙනවා නේද? හරි. අපි එහෙනම් බලමු y වල තර්ක කිරීම අර කලින් ආකාරයටම තමයි අපි එන්නේ. එහෙනම් අපිට කියන්න cos x ඍණ 5 බෙදීම 4 මේක පවතින්නේ ඍණ 1ත් ධන 1ත් අතර. ඒතර මේක දෙකෙන් වැඩි වෙලා. එහෙමනම් ඍණ 2කට වඩා විශාලව සමානයි 2 cos x ඍණ 5 බෙදීම 4 උඩව සමානයි 2. ඒ වගේ මේකෙන් 3ක් අඩු වෙලා. එහෙමනම් අපිට මේකෙන් 3ක් අඩු කරගෙන යන්න පුළුවන්. ඍණ 2 ඍණ 3 දෙකෙන් වැඩිවීම හෝ සංඛ්‍යාවක් අඩුවීම කියන එක අසමානතාවයට බලපාන්නේ නැහැ. එහෙනම් අපිට මෙතන එනවා ඍණ 5ට වඩා විශාලව සමානයි. අපි මේ හදාගත්ත මේ y කියන ප්‍රකාශනය. එහෙනම් y කියන අගේ අපිට එනවා කුඩයි හෝ සමානයි දෙකෙන් එකක් ගිය ඍණ 1යි. එහෙනම් මෙයාගේ y වල පරාසය පවතින්නේ ඍණ 5ත් ඍණ 1ත් අතර. අපිට එහෙනම් මේක මුලින්ම ඇඳගන්න පුළුවන්. අපි එහෙනම් ප්‍රස්ථාරය ඇඳගත්තා. ප්‍රස්ථාරය තීරණය කරා ප්‍රස්ථාරය පවතින ඍණ 1ත් ඍණ 5ත් අතර. එහෙනම් ඍණ 1 ඍණ 5. ඒ වගේම ප්‍රස්ථාරයේ මැද ලක්ෂ්‍ය අපිට අවශ්‍යයි. එහෙනම් මැද අපිට එනවා ඍණ 1ත් ඍණ 5ත් අතර. අපිට එන්නේ මැද රේඛාව ඍණ 3 යන්නේ. right. එතකොට අපි මේක අණුවෙන් අණුව තමයි මේක විචලනය දක්වන්නේ. ඒ නිසා අපි අණුවෙන් අණුව ලකුණු කරගෙන ගියා. ඒත් එක්කම අපිට පේනවා මේකේ කෝණයට යම්මාගයක් එකතු වෙලා හෝ අඩු වෙලා තියෙනවා. එහෙනම් කෝණේ වෙනසක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ ඉස්සරහට පස්සට ගිහින් තියෙනවා. ඒතර අපි හොඳටම දන්නවා අගයක් අඩු වෙලා තියෙනවා නම් අපි දන්නවා මේ ප්‍රස්ථාරය ඉදිරියට අඩු වෙනවා. අපි ඒක හොයලා බලන්නේ x ඍණ 5 බෙදීම 4
සමානයි බිඳුව කරලා බලනවා. x ඍණ 5 බෙදීම 4 සමානයි බිඳුව කරලා බලනවා. එතකොට cos බිඳුව උනා නම් ඒ යගේ දැන් පෙන්වන්නේ කොතනද කියන එක තමයි ඔයලා බලන්නේ. එහෙනම් අපිට එනවා x සමානයි 5 බෙදීම 4. ඒ කියන්නේ අපේ ප්‍රස්ථාර තිබුණේ මම මෙතන තිබුණාගේ මැකුවා. මෙතන තිබුණේ අපිට ඇත්තම ඍණ 3ක් තිබුණේ. මේක අඳින්න අපහසු නිසා මෙතන මම කරලා තින්නේ ඍණ 3ක් තිබුණා. right. එතකොට x ඍණ 5 බෙදීම 4 x සමානයි 5 බෙදීම 4. ඒ කියන්නේ cos ප්‍රස්ථාරයක් ගත්තොත් cos ප්‍රස්ථාරයේ බිඳුව පෙන්වන්නේ cos බිඳුවගේ දැන් පෙන්වන්නේ අලුත් ප්‍රස්ථාරයේදී 45 දී. එතකොට cos බිඳුවේ තියෙන උනාගේ දැන් පෙන්වන්නේ 45 දී. ඒ 45 කියන්නේ 90 හරියට මැද. මෙතන එන්න ඕන 5 බෙදීම 4 දී තමයි පෙන්වන්නේ. එතකොට අපි දන්නවා cos බිඳුවේදී cos බිඳුව 1යි. ඒ කියන්නේ cos x ප්‍රස්ථාරය තිබ්බනම් ඒකේ උපරිමගය පෙන්වන්නේ. එතකොට මෙතෙන්දි ගත්තොත් එහෙම මේ ප්‍රස්ථාරයේ උපරිමගය වෙන්නේ අපිට ඍණ 1. එහෙනම් cos බිඳුවේ අගය ඍණ 1 තියෙන ඕන එක දැන් cos බිඳුවේ අගය පෙන්වන්නේ cos 45 දී ඍණ 1 අගය. එහෙනම් මේ ප්‍රස්ථාරය අපිට තේරෙනවා 45ක් ඉදිරියට ගිහිලා තියෙනවා. ඍණ 1 පෙන්වන්නේ. එහෙනම් අපි දන්නවා හැම අගයක්ම එහෙනම් 45 වෙනින් ඉදිරියට යනවා. right. අපි මේ ලක්ෂ්‍ය ටික ලකුණු කරලා ගමු. එතකොට 90 දී තිබුණාගේ දැන් අලුතෙන් පෙන්වන්නේ අපිට 90 ධන 5 බෙදීම 4 දී. 90 ධන 5 බෙදීම 4. ඒ වගේම 180 5 වල තිබුණාගේ පෙන්වන්නේ 5 ධන 5 බෙදීම 4 කියන ලක්ෂ්‍යය. ඒ වගේම මම මේ පැත්තට ලකුණු කරගෙන ආවොත් ඍණ 90 තිබුණාගේ දැන් අලුත් ප්‍රස්ථාරය අපිට පෙන්වන්නේ ඍණ 90 ධන 5 බෙදීම 4. එතකොට අපිට කෙලිම ලියන්න පුළුවන් ඍණ 5 බෙදීම 4 කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඒ වගේම ඍණ 180 තිබුණාගේ පෙන්වන්නේ ඍණ 5 ධන 5 බෙදීම 4. මේ ලක්ෂ්‍යයත් අපිට පෙන්වනවා ඍණ 3යි 5 බෙදීම 2 ධන 5 බෙදීම 4 කියලා. හරි. එහෙමනම් අපි අපේ පළවෙනි ලක්ෂ්‍යය ලකුණු කරලා තියෙන්නේ මේ ලක්ෂ්‍යයට සාපේක්ෂව ඉතුරු අගයන් ටික අපි ලකුණු කරගෙන යනවා. එහෙමනම් මේක උපරිමයේ තියෙනවා නම් මේ අගය එන්න ඕන මැදට. මේ අගය අවමයට එන්න. මම මේ ඊළඟ කඳින්න යන්නේ නැහැ. ඒ නැති නිසා. හරි. ඊළඟ ලක්ෂ්‍ය මේක වෙනවා මේ පැත්තෙන් ගත්තොත් මැදට. මේක වෙනවා මේ ලක්ෂ්‍ය අවමයට. මේ අගය නැවතත් මැදට. අපි එහෙනම් ප්‍රස්ථාරයෙන් ඉන්න පුළුවන්. මේ ආකාරයට අදිනවා. මේ තමයි y සමානයි 2යි cos x ඍණ 5 බෙදීම 4 ධන ඍණ 3 කියලා ප්‍රස්ථාරනේ ඍණ 3. එතකොට මේ ප්‍රස්ථාරයේදී බලන්න y යගේ දෙකෙන් වැඩි වුණා. පිටින් වැඩිලා තියෙනවා. එතකොට මූලිකම වෙලා තියෙන පළවෙනිම වෙලා තියෙන මේක. දෙකෙන් වැඩි වුණා කියන්නේ මෙයා ධන එකත් ඍණ එකත් අතර තිබුණ cos x ධන දෙකත් ඍණ දෙකත් අතර ගියා. ඊළඟට ඒකෙන් 3ක් අඩු වුණා. එතකොට 3ක් අඩු වුණාම ධන දෙකේ තිබුණාගේ 3ක් අඩු වුණා මේක ආවා ඍණ එකට. ඍණ දෙකේ තිබුණාගේ 3ක් අඩු වුණා මේක ආවා ඍණ 5ට. එහෙනම් මෙන්න y පරාසයක් වෙන්නේ. ඒ වගේම මේ කෝණයෙන් අගයක් අඩු වෙලා තියෙනවා. ඒක අඩු වුණාම ඒ ප්‍රස්ථාරයේ හැඩේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ තිබුණු ප්‍රස්ථාරයේ 45ක් අඩු වෙන නිසා ඉදිරියට ගියා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතර අපි ප්‍රස්ථාරය අඳිනකොට මේ කොටස් ටික අපි එකේ තර්ක කරලා පෙන්නනවා. අපි එහෙනම් අපේ හතරන ආකාරය බලමු. හතරන ආකාරය අපි ගන්නේ y සමානයි sin kx. ඒ කියන්නේ කෝණේ නියතයෙන් ගුණ වෙලා තියෙනකොට cos kx වෙන්නේ නැත්තම් මේ ආකාරය. අපි මේකට උදාහරණයක් විදිහට ගමු. y සමානයි sin 2x ප්‍රස්ථාරය. හරි. එතකොට මෙතෙන්දිත් අර මූලික තර්ක කිරීම මේ විදිහට වෙනවා. එතකොට මෙතන කෝණේ යම් වෙනසක් වෙලා තියෙනවා. අපි ගත්තේ sin x ප්‍රස්ථාරය ගත්තොත් එහෙනම් sin x ප්‍රස්ථාරය අපිට ආවේ ධන එකත් ඍණ එකත් අතර තිබුණේ
ඒ වගේ මේක මැද උපරිම මැද අවම කියලා විචලනය වෙන්නේ අණුවෙන් අණුව නේද? එහෙනම් 90 දී උපරිමයට ආවා. 180 දී අවමයට ආවා. ඍණ 90 දී අවමයට ආවා. ඍණ 180 දී ආයෙත් මැදට ආවා. එතකොට මේ ප්‍රස්ථාරය අපිට ආවේ sin x ප්‍රස්ථාරයේ මේ ආකාරයට. y සමානයි sin x ප්‍රස්ථාරයේ මේ රටාවට දෙන්නේ. හරි. එතකොට දැන් මේ ප්‍රස්ථාරය එනකොට මේ ප්‍රස්ථාරය sin ගෙන් ප්‍රස්ථාරයක්. එහෙනම් sin කියනගේ අපි තර්ක කරලා බැලුවොත් එහෙම sin 2x කෝණය ඇතුලේ මොනවාගේ තිබුණත් sin කියන කෙනා ඉන්නේ ඍණ 1ත් ධන 1ත් අතර. එහෙනම් y කියනගේ පවතින්නේ ඍණ 1ත් ධන 1ත් අතර. හරි. ඒක ඒ විදිහට මෙහෙම. හරි. ඊළඟට මේ කෝණය දෙකින් බෙදලා. ඒතකොට අපි බැලුවොත් එහෙනම් උදාහරණයක් විදිහට sin බිඳුව sinට බිඳුව පෙන්වන්න නම් අපිට x දාන්න වෙන්නේ කීයද? බිඳුව පෙන්වන්න නම් අපිට x දාන්න වෙනාගේ තමයි බිඳුවනේ. බිඳුව දාගොත් එහෙම sin බිඳුව පෙන්වනවා. එතකොට මෙතෙන්දි බිඳුවේදී බිඳුව sin බිඳුව බිඳුවයි. ඊළඟට sin 90 පෙන්වන්න නම් 90 පෙන්වන්න නම් x දාන්න වෙන්නේ මෙතන තියෙන 2x. එහෙමනම් x ට අපි 5 බෙදීම 4 දැම්මොත් එහෙම අපිට එනවා 2x සමානයි 90. එහෙමනම් sin 90ගේ ඒ කියන්නේ 90 දී එකක් නෙවෙයි උපරිමයනේ. උපරිම පෙන්වන්නේ දැන් අලුතෙන් x ට 45 දේශකෝ. මොකද x ට 45 දේශකෝත් 45 දෙකක් 90. ඒතර sin 90 එක නිසා එයා එක පෙන්වනවා. එහෙමනම් ඉස්සෙල්ලා 90 දී පෙන්වුවා වගේ දැන් පෙන්වන්නේ 45 දී. 5 බෙදීම 4 දී මෙයා උපරිමගේ එකයි කියලා පෙන්වනවා. අපි දන්නවා sin 180 නැවත බිඳුවට ආවා. sin 180 පෙන්වන්න නම් අපි x ට කීයක් දාන්න ඕන? අපි x ට දාන්න ඕන 90 නේද? x ට 90 දැම්මොත් 90 දෙකක් 180. එතකොට sin දැනගන්න ආරයි මේ තියෙන 180. 180 වගේ පෙන්වනවා. sin 180 බිඳුව. එතකොට 180 බිඳුවයි කියන එක පෙන්වන්නේ දැන් අලුතෙන් 90 දැම්මොත්. මොකද 90 දෙකක් 180යි. එහෙමනම් 90 දී මෙයා නැවත බිඳුවට එනවා. එතකොට අපිට ප්‍රස්ථාරය දැන් තේරෙනවා මෙන්න මේ විදිහට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ තිබුණ ප්‍රස්ථාරයේ දෙගුණයකින් ඇකිලිලා තියෙනවා. එහෙමනම් 94කදී 5 බෙදීම 4 3යි 5 බෙදීම 4 දී මෙයා අවමයට යනවා. ආයෙත් මේ ලක්ෂණය. එහෙනම් මේ ආකාරය තමයි මේ ප්‍රස්ථාරය. එතකොට මේ ಗುಣ වෙනස අපිට තර්ක කරලා ගන්න පුළුවන් මේ විදිහට. මේකේ විචල්්‍ය එහෙම නැත්නම් x කියන අගේ යම් අගයකින් වැඩි වෙලා තියෙනවා නම් අපි එතකොට අපි සලකන්නේ 2x කියන සම්පූර්ණ අගයම වෙනස් වෙන්නේ 90 න් 90. අපි දන්නවා x තිබ්බනම් x යන්නේ 90 න් 90. එහෙනම් 2x තිබුණොත් ඒකත් යන්නේ 90 න් 90. එහෙනම් x කියන අගය දැන් වෙනස් වෙලා තියෙන්නේ 45න් 45. ඒතර අපි කලින් ප්‍රස්ථාරය අපි අඳගත්තේ කලින් ඕනම් ප්‍රස්ථාරයක අපි අඳගත්තේ 90 180 270 360 ඍණ 90 ඍණ 180 ඒ ආකාරයට. දැන් අපි මේ විදිහින් අඳගන්නේ 45න් 45. බිඳුව 45 90 45 වතුන 180 ඒ රටාවටම අපි ලකුණු කරගෙන යනවා. හරි. එහෙනම් අපි මේ ප්‍රස්ථාරය ඇඳලා බලමු. අපි එහෙනම් මේ ප්‍රස්ථාරයේදී අපි ලකුණු කරගන්නේ 90න් 90 නෙවෙයි 45න් 45. අපිට එහෙනම් ලකුණු ගන්න පුළුවන් 5 බෙදීම 4 90 5 බෙදීම 4 ඒවා 3 3යි 5 බෙදීම 4 180 මේ පැත්තත් ඒ විදිහට වෙනවා ඍණ 5 බෙදීම 4 ඍණ 90 ඍණ 3යි 5 බෙදීම 4 ඍණ 5 අපිට එවනම් මේ ලක්ෂ්‍ය ලකුණු කරගෙන යන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ sin ගේ ප්‍රස්ථාරයක් මේක අපි හොයාගත්ත ධන එකත් ඍණ එකත් අතර තියෙන කියලා. ඍණ එකයි ධන එකයි අතර. හරි. එහෙනම් sin ගේ ප්‍රස්ථාරයක් නිසා sin පටන් ගන්නෙ මැදින්. අපි කලින් විදිහම මැදින් ලකුණු කරගත්තා. එහෙනම් ඊළඟ ලක්ෂ්‍යය 90 දී පෙන්නපු වගේ දැන් පෙන්නන්නේ අපි හොයාගත්ත 45 දී. එහෙනම් 45 දී මෙයා උපරිමයට එනවා. මැදට ආවා. අවුනේ මැද. හැඩගෙන විදිහට මේක අවමයට එන්න වෙන්නේ.
අපිට එවනම් මේ විදිහට දක්වන්න පුළුවන් y සමානයි sin 2x කියන ප්‍රස්ථාරය. sin 2x ප්‍රස්ථාරය. එතන sin x ප්‍රස්ථාරය තිබුණා නම් sin x ප්‍රස්ථාරය තියෙන්නේ sin 90 දී තමයි අවබෝධ වෙන්නේ. එවනම් sin x ප්‍රස්ථාරය තිබුණා නම් sin x ප්‍රස්ථාරය යන්නේ මේ විදිහට. 180 දී අවමෙටෙනවා. ඍණාත්මක දී අවමකට ආවා. 180 දී මැදට ආවා. මේ විදිහට. මේ ආකාරයට තමයි යන්නේ y සමානයි sin x ප්‍රස්ථාරය. එතකොට sin 2x උනත් මේක දෙගුණයකින් ඇතිවෙනවා. හරි අපි තවත් උදාහරණයක් බලමු. y සමානයි 2 cos x බෙදීම 2 ධන 2 ඉන් ප්‍රස්ථාරය. right එතකොට මෙතෙන්දී අපිට මූලිකව බලන්න ඕන මේ cos මේ ප්‍රස්ථාරය පවතින්නේ මොන පරාසය තුලද? y අක්ෂයේ පවතින පරාසය. x අක්ෂයේ පවතින පරාසය අපිට තීරණය කරන්න බෑ. මොකද x අක්ෂයේ ඍණානන්තයේ සිට ධනානන්තය දක්වා පවතිනවා. නැත්තම් ගාන දෙන කෙනා තීරණය කරන්න ඕන මේ පරාසය තුල පවතින කියලා අපිට ඒක දෙන්න ඕන. එතකොට එහෙම දීලා තියෙනවා අපි මේ පරාසය තුල අඳිනවා. නැත්නම් අපි තෝරාගත්ත ඉතා කුඩා පරාසය තුල මේක ඇඳලා දක්වනවා. හරි. එහෙමනම් cos x බෙදීම 2 කියන cos අගයක් ඕන එකක් පවතින ඍණ එකක් ධන එකක් අතර. මේක දෙකෙන් වැඩි වෙලා තව දෙකක් එකතු වෙනවා. එතකොට මම මේ දෙකම එකවර ගන්නම්. දෙකෙන් වැඩි වුණොත් ඍණ 2යි. 2 cos x බෙදීම 2 කුඩා ඉවර සමානයි 2යි. මේකට දෙකක් එකතු වෙලා. එහෙමනම් හැම වගේටම දෙකක් එකතු වෙලා කියන්නේ. එහෙමනම් අපිට එනවා මේ අපි හදාගත්තේ y බිඳුවත් 4ක් අතර තමයි පවතින්නේ. එහෙමනම් අපිට ප්‍රස්ථාරය ලකුණු කරගන්න පුළුවන් බිඳුවත් 4ක් අතර පරාසය තුල. හරි අපි එහෙමනම් මේකේ ප්‍රස්ථාරය ඇඳගත්තා බිඳුවත් බිඳුව කියන්නේ x අක්ෂය 4 කින අගයත් අතර තමයි මේ ප්‍රස්ථාරය පවතින්නේ. ඒතකොට මේකේ මැද අක්ෂය අපි ලකුණු කරගන්න ඕන. ඒතකොට බිඳුවත් 4ක් අතර කියන්නේ දෙකක් කියන රේඛාව. එතකොට මේ දීලා තියෙන ප්‍රස්ථාරයේ කෝණයේ යම් වෙනසක් අපිට පේනවා. ඒ කියන්නේ කෝණේ ගුණ වෙලා තියෙනවා භාගයෙන්. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය 90න් 90 යන එකේ යම් වෙනසක් වෙලා තියෙනවා. අපි ඒක හොයලාගන්නේ x බෙදීම 2 කියලා සම්පූර්ණ කෙනාම යනවන්නේ වෙනස දක්වන්නේ 90න් 90. මැද උඩරිම මැද විදිහට වෙනස දක්වන්නේ 90න් 90. එහෙමනම් x වෙනස් වෙන්නේ 180න් 180. එහෙමනම් අපිට මේක අපි 90න් 90 නෙවෙයි ලකුණු කරගන්නේ 180න් 180. එහෙමනම් අපිට ලකුණු කරන්න බා බිඳුව 5 2යි 5 3යි 5 ඍණ පැත්තට ඍණ 5 ඍණ 2යි 5 ඍණ 3යි 5. අර ප්‍රස්ථාර ලකුණු කරලා දින තරම් පැහැදිලි නිසා මම මේක මකලා ගන්නවා. අපිට එන ලක්ෂ ටික ලකුණු කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රස්ථාරය ගත්තාම මේ ප්‍රස්ථාරය cos වල ප්‍රස්ථාරයක් නේද? cos ගේ ප්‍රස්ථාරය. ඒතර අපි දන්නවා cos වල cos ගේ cos පටන් ගන්න කොතෙන්ද? cos පටන් ගන්න මැදින් නේද? මැදින් නෙවෙයි cos පටන් ගන්න උපරිමයෙන්. sin පටන් ගන්න මැදින්. එහෙමනම් cos බිඳුව පටන් ගන්න උපරිමයෙන් නිසා cos බිඳුවගේ අපි ලකුණු වෙන්නේ උපරිමයෙන්. එහෙමනම් ඊළඟ හැඩේන ආකාරයට ඉතුරු ලක්ෂ ටික ලකුණු වෙනවා. මේ විදිහට අපිට එන්නවා මේ ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරය තමයි y සමානයි 2 cos x බෙදීම 2
ධන 2 කියන ප්‍රස්ථාරය. අපි එමනම් මේකෙදී ප්‍රස්ථාරවල තියෙන ආකාර 4ක් ගැන මම කිව්වා. ඒ ආකාර 4ම කතා කරලා අවසන්. right. අපි එහෙනම් මේ රටා 4ම යෙදුණු ප්‍රස්ථාරයක් බලමු. right. අපි උදාහරණයක් ගමු. y සමානයි 2යි sin 2x ධන 5 බෙදීම 3 ධන 3 ප්‍රස්ථාරය. එතකොට මේකෙදී අපි කතා කරපු රටා සියල්ලම තියෙනවා. y ඩගයක් එකතු වෙන එක තියෙනවා. ඊළඟට ප්‍රස්ථාරයේ යම් අගයකින් ගුණ වීම තියෙනවා. එතකොට y අක්ෂය වෙන විචලන දෙකම තියෙනවා. ඒ වගේම x වලට කෝණයට අගයක් එකතු වීම තියෙනවා. කෝණයේ ගුණ වීම තියෙනවා. එහෙනම් කෝණයේ ගුණ විචලන දෙකම තියෙනවා. එතකොට මේ ආකාරයේ ප්‍රස්ථාර අපිට විභාගයට මීට පෙර විභාගවලදී අපිට හම් වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රස්ථාර ගැන අපි ඉගෙන ගැනීමත් වැදගත්. right. එතකොට අපිට ඉස්සෙල්ලා ආකාර වලින්ම තර්ක කරගෙන ගිහලා මේ ප්‍රස්ථාරේ අඳින්න පුළුවන්. right. අපි උනා මේ ප්‍රස්ථාරය අඳිමු. එතකොට මේ ප්‍රස්ථාරය මුලින්ම අපිට වැදගත් වෙන්නේ y కి පවතින පරාසය. එහෙමනම් sin 2x ධන 5 බෙදීම 3 මේක පවතිනවා ඍණ 1ත් ධන 1ත් අතර. එතකොට මේක දෙකෙන් වැඩි වෙලා සහ 3ක් එකතු වෙලා. එහෙනම් මුලින්ම දෙකෙන් වැඩි කරගෙන යනවා. ඍණ 2කට වඩා විශාලව සමානයි. 2 sin 2x ධන 5 බෙදීම 3 කුඩේව සමානයි 2යි. ඒ වගේම 3ක් එකතු වෙලා තියෙනවා. ඒක අපිට ඊළඟ පේළියේදී ගන්නත් පුළුවන්. නැත්නම් මේ පේළියේටම එකතු කරගෙන යන්න පුළුවන්. 3ක් හැමගේ කොටසකටම 3 ගන්න එකතු කරා. අසමානතාවයේ බලපෑමක් වෙන්නේ. එහෙනම් අපිට මේ කියනවා ධන 1ට වඩා විශාලව සමානයි. මේ අපි හදාගත්තේ y කුඩයි හෝ සමානයි 5යි. එහෙමනම් මේ ප්‍රස්ථාරයේ පවතින්නේ 1ත් 5ත් අතර. අපිට එහෙනම් ඒක මුලින්ම ලකුණු කරගන්න පුළුවන්. අපි හොයාගත්ත ප්‍රස්ථාර 1ත් 5ත් අතර පවතින්නේ කියන එක අපි එමුණ 1ත් 5ත් අතර ලකුණු කරගත්තා. ඒතකොට මෙයාගේ මැද අගය යනවා 3ක් කියන අගය. හරි. මෙන්න අපි හිතනවා y අක්ෂය වෙන විචලනය අපි ලකුණු කරගත්ත ප්‍රස්ථාරය. right. දැන් අපි හොයලා බලන්න ඕන x අක්ෂය මොකක්ද උනේ කියන එක. එහෙනම් x අක්ෂයේදී අපි මුලින්ම සලකලා බලන්නේ මේක. ඒ කියන්නේ අපිට මේක ලකුණු කරගන්න ඕන අපි සාමාන්‍යයෙන් නම් ප්‍රස්ථාරයක ලකුණු කරගෙන ගිය අණුවෙන් අණුව. එතකොට ඒ අණුවෙන් අණුව යන එකේ විචලනයක් තියෙනවා නම් අපි මුලින් මේක ලකුණු කරගන්න ඕන. ඒ අගයේ පරාසය තමයි අපි ඊළඟට ලකුණු කරගන්නේ. හරි. එතකොට අපිට ඒක වෙනස් වුණාද නැද්ද කියන එක හොයාගන්න පුළුවන්. මේ x කියන අගය යම් අගයකින් ගුණ වෙලා තියෙනවා නම් ඒක අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් මේක දෙකෙන් වැඩි වෙලා තියෙනවා. දෙකෙන් වැඩි වෙලා නම් අපි දන්නවා මේක අණුවෙන් අණුව යන කෙනාගේ වෙනසක් දක්වලා තියෙනවා. එහෙනම් අපි ගන්නවා 2x කියන අගය සමානයි 90යි. මේ 2x කියන සම්පූර්ණ එක තමයි අණුවෙන් අණුව යන්නේ. එහෙනම් x කියන අගය අපිට එනවා 5 බෙදීම 4 45යි 45. එහෙනම් අපිට මේකේ අගයන් ලකුණු කරගන්න වෙන්නේ 45යි 45. මේකේ විචලනය දක්වන්නේ 45යි 45. ඒ කියන්නේ මැද උපරිම මැද ආම විදිහට මේක වෙනස් වෙන්නේ 45යි 45. හරි. මම එහෙනම් ඒක ලකුණු කරගෙන යන්න. පරාසයක් අපි මුලින් අරගෙන නැහැ මේ පරාසය තුන අදින්න කියලා. ඒ නිසා 45ව 3කට ගන්නවා. 45යි 45ව දෙකක් 90 45ව 3යි 5 ගෙදීම. ඒ වගේම ඍණ පැත්තට අපි ලකුණු කරගමු. ඍණ 45 ඍණ 5 බෙදීම 4 ඍණ 5 බෙදීම 2 ඍණ 3යි 5 බෙදීම 4. හරි. එතකොට අපි ඒ කොටසත් සම්පූර්ණ කරගෙන ඉවරයි. ඒ කියන්නේ මෙහා මේ මැද උපරිම මැද අවම විදිහට පෙන්නන ඒ අගයන් ටික අපි හොයාගත්තා 45න් 45යි. ඒ වගේම මේ කෝණයට යම් අගයක් එකතු වෙලා හෝ අඩු වෙලා තියෙනවා නම් මේ ප්‍රස්ථාරයේ ඉස්සරහට හෝ ආපස්සට තල්ලු වෙනවා. එහෙනම් අපි ඒ අගයත් හොයාගන්න ඕනේ. අපිට මේ අගය හොයාගන්න පුළුවන් මේ මුළු ප්‍රකාශනයේම අපි සමානයි බිඳුව කරලා බලනවා. ඉස්සල්ලා බිඳුව අගේ දැන් බිඳුව පෙන්වන්නේ කොතනද කියන එක. හරි. අපි එහෙනම් ඒක හොයලා ගමු. එහෙනම් මට ඒක හොයන්න පුළුවන්. මෙතන 2x ධන 5 බෙදීම 3. මේක සමානයි බිඳුව උනා නම් අපිට පෙන්වනවා ඉස්සල්ලා sin ගේ බිඳුව පෙන්වන්න තැන දැන් පෙන්වන්නේ කොතනද කියලා. මේක sin ගේ ප්‍රස්ථාරය sin ගේ බිඳුව පෙන්වන්නේ මැද 3ේදී.
එතකොට දැන් ඒ අගේ ඒ තුනේ අගේ පෙන්වන්නේ දැන් කොතනද x අක්ෂයෙන් කොතනද කුමන ලක්ෂයේද කියන එක අපිට හොයලා ගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මේක සමානයි බිඳුව ගන්න. එහෙනම් අපිට වෙනවා 2x සමානයි ඍණ 5 බෙදීම 3යි. එහෙනම් x ගේ අගය එනවා සමානයි ඍණ 5 බෙදීම 6යි. එහෙනම් ඍණ 5 බෙදීම 6 දී තමයි දැන් බිඳුව පෙන්වන්නේ. ඍණ 5 බෙදීම 6 කියන්නේ ඍණ 30 දී. එහෙමනම් මේ ප්‍රස්ථාරයේ අලුත් බිඳුව අගේ පෙන්වන්නේ ඍණ 30. ඒ කියන්නේ අපි ගන්නවා මේ ප්‍රස්ථාරයේ 30ක් ආපස්සට තල්ලු වෙලා. එහෙනම් අපිට පුළුවන් ඍණ 30 45න් 30ක් කියන්නේ ඍණ 30ක් කියන්නේ 3න් 2ක් ආපස්සට එන්න ඕනේ. එහෙනම් 3න් 2ක් කියන විදිහට මම අපහැදිලි නිසා ටිකක් පහලින් ලකුණු කරන්න. මේ අපි ලකුණු කරන ලක්ෂ්‍ය මම දැන් මේ කඩේක. මොකද ප්‍රස්ථාරය සහ x y අක්ෂය අනුව වෙන කිසිම ලක්ෂයක් අපිට මේ තනි ඉරකින් ලකුණු කරන්න අයිතියක් නැහැ ප්‍රස්ථාරයේ. ඒකෝට එහෙම ලකුණු කරලා තිබ්බොත් ඒකත් ප්‍රස්ථාරයේ විදිහට තමයි සැලකන්නේ. right. එහෙනම් මෙන්න ඍණ 5 බෙදීම 6. එතෙන්දී පවතින ඕන ලක්ෂයක් මම ලකුණු කර ගන්නවා. මොකද නැත්තම් මට ඒ බිඳුව තිබුණු ලක්ෂය අපිට හොයාගන්න බැරි වෙනවා. ඒතකොට මේ ලක්ෂය අපිට එන්නේ මේකෙදී අපිට එන්න ඕන බිඳුවේ අගේ තමයි පෙන්වන්න ඕන. ඒතකොට ප්‍රස්ථාරයේ sin ගේ. එහෙනම් sin බිඳුව මැද පෙන්වන්නේ නේද? sin ගේ බිඳුවේ අගේ පෙන්වන්නේ ප්‍රස්ථාරයේ මැද රේඛාවෙන්. එහෙනම් මෙතන අපිට එන්න ඕන හරියට මැදට. මෙන්න මේ ලක්ෂ්‍ය ලකුණු කරගත්තා. එතකොට ඊළඟ ලක්ෂ්‍ය ටික අපි ලකුණු කරගෙන ගිහලා මේ ලක්ෂ්‍යයට සාපේක්ෂව ඊළඟ අගයන් ටික අපි ලකුණු කරගෙන යනවා. right. එහෙනම් අපි දන්නවා මේක 30ක් පස්සට ආවා. එහෙනම් හැම ලක්ෂ්‍යෙම 30ක් පස්සට එනවා. එහෙනම් 45 30ක් පස්සට එනවා. 5 බෙදීම 4 ඍණ 5 බෙදීම 6. 90 30ක් පස්සට එනවා. 90 ඍණ 30 5 බෙදීම 6. 200 මේ 135 නේද මේ ලක්ෂ්‍ය. ඒකත් 30ක් එන්න ඕනේ. එතකොට 3යි 5 බෙදීම 4 ඍණ 5 බෙදීම 6. ඒ වගේම මේ ලක්ෂයත් ඒ විදිහමයි. ඍණ 45 30ක් පස්සට එනවා. ඍණ 5 බෙදීම 4 ඍණ 5 බෙදීම 6. මේ අගයත් ඒ විදිහට වෙනවා. ඍණ 90 ඍණ 5 බෙදීම 6. අපි ලක්ෂ්‍ය ටික ලකුණු කරගත්තා. දැන් එහෙමනම් අපිට පුළුවන් මේ ලක්ෂ්‍ය මේ මුල් ලක්ෂ්‍යයට සාපේක්ෂව ලකුණු කරගෙන යන්න. මේක මැද නම් හැඩෙන්න මේ ඊළඟ ලක්ෂ්‍ය උපරිමයට යන්න ඕනේ. මේක උපරිමයට එන්න. ඊළඟ ලක්ෂ්‍ය මැදට එනවා. ඊළඟ එක අවමෙට එනවා. එහෙම අපිට ප්‍රස්ථාරයක් දෙන්න පුළුවන්. මේ ආකාරයේ ප්‍රස්ථාරය. මේ තමයි අපිට වෙන්න පුළුවන් ගැඹුරුම ප්‍රස්ථාරය. ඒ කියන්නේ අපිට වෙන්න පුළුවන් සියලුම කොටස් අඩංගු වෙනවා. ඒත් එක්කම මේක අපිට දෙන්න පුළුවන් x ගේ පරාසයක්. ඒකෝට අපි හරියට මේ පරාසය තුල අඳින්න ඕන. මම ඒක ගැන කතා කරේ නෑ තාම. අපි තවත් මේකට තව පොඩි උදාහරණයක් බලලා අපි ඊළඟ ප්‍රස්ථාරයට යමු. අපි තව උදාහරණයක් බලමු. අපි ගමු මේක 3i cos 3i x ධන 5 බෙදීම 3 ඍණ 2 කියන උදාහරණය. හරි. ඒකට මේකෙත් අර අපි කතා කරපු අපේ රටා හතරම මේකෙත් ඉදිරියට තියෙනවා. හරි. එහෙනම් අපිට මුලින්ම y අක්ෂයේ පවතින පරාසය අපි තීරණය කරන්න ඕන 3x ධන 5 බෙදීම 3 cos ඕන වගේ පවතින්නේ ඍණ 1ත් ධන 1ත් අතර. ඒකත් මේක 3න් වැඩි වෙලා 2ක් අඩු වෙලා තියෙනවා. එහෙනම් මම මුලින්ම 3න් වැඩි කරගෙන යනවා. අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ 3න් වැඩි වුණා කියලා. ඍණ 3ට වඩා විශාල හෝ සමානයි 3i cos 3ix ධන 5 බෙදීම 3 කුඩය හෝ සමානයි 3යි. දෙකක් අඩු වෙලා. එහෙනම් මෙතෙන් දෙකක් අඩු වෙනවා. දෙකක්. අපිට හිතනවා මේකේ පරාසය වෙනවා ඍණ 5ට වඩා විශාල හෝ සමානයි y කුඩය හෝ සමානයි 1යි.
එහෙනම් අපිට y ගේ පරාසය ඉන්නේ ඍණ 5ත් 1ත් අතර. අපි එහෙනම් මේකේ ලකුණු කරගන්න ඕන ඍණ 5ත් 1ත් අතර පරාසය. එහෙනම් අපි අපේ ප්‍රස්ථාරයේ පරාසය ලකුණු කරගත්තා. පරාසය අපිට ඕන 1ත් ඍණ 5ත් අතර. එහෙනම් මෙතන 1 මේ ඍණ 5. එතකොට මේකේ මැද රේඛාව අපිට අවශ්‍යයි. මැදින් යන්නේ එහෙනම් ඍණ 2 නේද? එතකොට මේ දෙන්න අතර වෙනස 3යි. මේ දෙන්න අතර වෙනස 3යි. හරි. right. ඊළඟට අපි බලන්න ඕන මේ ප්‍රස්ථාරයෙන් මේක අණුවෙන් අණුව නෙවෙයි යන්නේ. ඒකේ යම් වෙනසක් වෙලා තියෙනවා නේද? එහෙනම් 3x. මේක අගයකින් වැඩි වුණොත් මේකේ අණුවෙන් අණුව යන අගය වෙනස් වෙලා. එහෙනම් අපිට පුළුවන් 3x සමානයි බිඳුව අණුව කරලා බලන්න. මේක 3x කියන කෙන අණුවෙන් අණුව යන්නේ. එහෙනම් x කීයෙන් කීයද යන්නේ කියන බලන්න. එහෙනම් අපිට එනවා x සමානයි 5 බෙදීම 6යි. ඒ කියන්නේ x 30න් 30 මේ ගාන යන්නේ. එහෙනම් අපිට මේක x සමානයි 5 බෙදීම 6යි. එතකොට අපි අණුවෙන් අණුව ලකුණු කරගෙන දැන් ලකුණු කරන්නේ 30න් 30. right. මම මේක ලොකු පරාසයකට යන්න නැති වෙන්න ගන්නම්. අපි ගමු කොටස් තුනකට ගමුකෝ. 30යි 60යි 90යි කියලා. 5 බෙදීම 3යි. 6යි 30යි 60යි 5 බෙදීම 3යි. 30ව 3ක් කියන්නේ 90. 5 බෙදීම 2. ඒ වගේ මේක අතර ගත්තොත් එහෙම ඍණ 5 බෙදීම 6යි. ඍණ 5 බෙදීම 3යි. ඍණ 5 බෙදීම 2යි. හරි. ඊට පස්සේ අපි ගන්නවා මේ ප්‍රස්ථාරයේ කෝණයට යම් වගේක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉදිරියට හෝ ආපස්සට ගිහිල්ලා තියෙනවා. වෙනසක් වෙලා තියෙනවා. අපිට ඒක හොයන්න පුළුවන්. මේ සම්පූර්ණගේ බිඳුවට සමාන කරලා cos බිඳුවේ අගේ දැන් පෙන්වන්නේ කොතනද කියන එක හොයලා ගන්න. එහෙමනම් අපි ඒකට කරනවා 3x ධන 5 බෙදීම 3 සමානයි බිඳුව. එහෙනම් අපිට එනවා ඉතින් 3x සමානයි ඍණ 5 බෙදීම 3. එහෙනම් අපිට එනවා x සමානයි ඍණ 5 බෙදීම 3 බෙදීම 3. 5 බෙදීම 9ක් එනවා. නේද? එතකොට 5 බෙදීම 9ක් කියන්නේ කීයකින් නිකන් ආසන්න වශයෙන් දැනගන්න වෙනවා. මේක අපි කොච්චරක් දුරට පස්සට ඉස්සරහට ගෙනියනවා කියන එක දැනගන්න ඕනේ නේද? එතකොට 5 බෙදීම 3යි කියන්නේ 60යි. 60 ආපහු 3ෙන් බෙදුවොත් එහෙනම් 20ක් විතර වගේ නේද? එහෙනම් 20ක්. එහෙනම් 5 බෙදීම 9ක් කියන්නේ 20ක්. එතකොට මේක ඍණ 5 බෙදීම 9ක්. 5 බෙදීම 9ක් ආපස්සට ඇවිල්ලා. එහෙනම් ඉස්සලා cos බිඳුවගේ දැන් පෙන්නන්නේ ඍණ 5 බෙදීම 9දී. එතකොට ඍණ 5 බෙදීම 9 කියන්නේ 20ක් කිව්වොත් මේක 30යි. 30න් 20ක් කියන්නේ 3ෙන් 2ක් විතර එනවා නේද? එහෙනම් මෙතන ඍණ 5 බෙදීම 9. ඒ ලක්ෂ්‍ය අපි හරියටම ලකුණු කරගන්නවා. මේක ප්‍රස්ථාරයේ cos ගේ ප්‍රස්ථාරය. එහෙනම් cos ගේ බිඳුවගේ පෙන්නන්නේ උපරිමයේදී. දැන් ඉස්සලා cos ගේ බිඳුවගේ දැන් පෙන්නන්නේ මේ ඍණ 5 බෙදීම 9දී නේද? එහෙනම් මෙතෙන්දී මේක තියෙන්න ඕන උපරිමගේ. එතන. හරි. එහෙනම් අපි හැම ලක්ෂයෙම 5 බෙදීම 9ක් ආපස්සට අරගෙන ලක්ෂ ටික ලකුණු කරලා මේ තියාගත්ත තිතට සාපේක්ෂව ඉතුරු ලක්ෂ ටික ලකුණු කරගෙන. හරි. එහෙනම් මෙතන 30යි මේකත් පස්සට එනවා නේද? මේකත් එනවා 5 බෙදීම 6 ඍණ 5 බෙදීම 9ක්. 60 තිබුණාගේ ඒකත් එනවා. ඍණ 5 බෙදීම 3 ඍණ 5 බෙදීම 9ක්. 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 9. දැන් අපිට පුළුවන් මේ ලක්ෂ්‍ය වලට සාපේක්ෂව අපේ ටික තියාගෙන යන්න මේ අගය යනවා. right. එතකොට මේ අගය දිනවා මේක මැදට මෙතෙන් දිනවා ආයෙත් ආයෙ මේ ලක්ෂ්‍ය දිනවා මැදට. මෙතන මැද. හරි. එහෙනම් අපිට ප්‍රස්ථාරය හරින්න පුළුවන්. දැන් මේ කොටස අඳිනකොට නම් මට පොඩි ගැටලුවක් එනවා. මේක. හරියටම මෙතනින්ද යන්නේ මේ මූල ලක්ෂයෙන්ද උඩින්ද යටින්ද කියන එක. ඒක පොඩ්ඩක් හොයලා ගන්න වෙනවා එතෙන්දී.
එහෙමනම් ඒක අපිට හොයන්න පුළුවන් මේකේ x වෙනකොට බිඳුව දාන්න පුළුවන් නේද? x ට බිඳුව දැම්මොත් අපිට යගේ හරියට වෙනවා. එහෙමනම් මම මේ ඊට සමීකරණේ x අගේ x බිඳුව දාලා බලනවා. ඒතකොට y සමානයි අපිට එනවා 3 cos x බිඳුව ඒ කියන්නේ 3x කියන පදයෙන් බිඳුවක් වෙනවා. එහෙමනම් 3 cos 5 බෙදීම 3 5 බෙදීම 3 ඍණ 2. අපි දන්නවා cos 60 කියන්නේ භාගය නේද? ඒතකොට මෙතන ඉන්නේ 3 බෙදීම 2 ඍණ 2. එහෙමනම් අපිට නෝ භාගය. නෑ ඍණ භාගය කියන්නේ නේ 3 බෙදීම 2 කියන්නේ 1.5 දෙකක් අඩු නම් ඍණ භාගයක් කියන්නේ. එහෙමනම් මේ ලක්ෂ්‍ය ගිහිලා කියන්නේ මීට වඩා යටි. මීට වඩා යටි. එහෙමනම් අපිට ඒක ලකුණු කරන්න වෙන්නේ 90ට වඩා පහළින් ගිහිලා තියෙන්නේ. මීට වඩා පහළින් ගිහිලා තියෙන්නේ. පහළ. ඊළඟට ගේනවා හරි. එහෙනම් අපි මේ ලකුණු කරලා ගත්තේ y සමානයි 3 cos 3x ගන්න 5 බෙදීම 3 ඍණ 2. right. එතකොට අපි මෙතෙන්දී මේ ආකාරයේ ප්‍රස්ථාර සියල්ලම අපි කතා කරලා බැලුවා සහ ඒ වගේ මේ සියලුම අවස්ථා යෙදුන ප්‍රස්ථාර දෙකක් කතා කරා. මෙතෙන්දී මට මූලිකවම අවශ්‍ය වුණේ ඕගලන්ට ඒකේදී අමතක කරලා තිබුණ මූලික දැනුම ලබා දීම. right. ඊට පස්සේ අපි තව කොටසකින් අපි බලමු විභාග ප්‍රශ්න වල ගණන් කීපයක් විතරක් මම සලකා බලන්න හදලා දෙන්න.